සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු 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 අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා සාදු 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 ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි අද දින අයං වස්සාන කාලෝ සදහම් දේශනාව සඳහා දායකත්වයේ දරනවා නොම්බර 3 මහගෙදර කතරගම යන ලිපිනේ පදිංචි පින්වත් එම් අමිල නුවන් මොනසිංහ මහත්මයා විසින් තමයි අද දින දායකත්වයේ දරන්නේ බොහොම සතුටු වෙන්න අපිට හිතා සතුටු වෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ නමක් ගැන අපි දැන් අහලා හිතේ ප්‍රසාදය ඇති කරගන්නවා ශ්‍රී සද්ධර්මයේ ගැන අපි අහලා හිතේ ප්‍රසාදය ඇති කරගන්නවා ශ්‍රාවක මහා සංඝරත්නය ගැන අසා දැනගෙන හිතේ පැහැදීම ඇති කරගන්නවා මනුස්ස ලෝකයේ ඉපදුන කෙනාට ලැබෙන දුර්ලභ වාසනාවක් තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ නමක් සරණ යන්න ලැබීම ඊ타ත්ම දුර්ලභ කාරණයක්. ශ්‍රී සද්ධර්මයේ සරණ යන්න ලැබීම ඊ타ත්ම දුර්ලභ කාරණයක්. ශ්‍රාවක මහා සංඝරත්නයේ සරණ යන්න ලැබීම ඊ타ත්ම දුර්ලභ කාරණයක්. ඉතින් ඒ නිසා අපි හිතා සතුටු වෙන්න ඕනි පින්වත්නි කලාතුරකින් ලැබිච්ච ඒ දුර්ලභ මනුස්ස ජීවිතය අපි සියලු දෙනාට ලැබුණා. ඒ වගේම අපි සියලු දෙනාට පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ ගැන අසා දැනගන්න අපිට දැන් වාසනාවක් තියෙනවා. ශ්‍රී සද්ධර්මයේ ගැන අසා දැනගන්න වාසනාවක් තියෙනවා. ශ්‍රාවක මහා සංඝරත්නයේ ගැන අසා දැනගන්න වාසනාවක් තියෙනවා. ඒ නිසා මේ ලැබිච්ච ශන සම්පත්තිය අපි ආරක්ෂා කරගන්න ඕනි. ඒ ශන සම්පත්තිය අපි රැකගත්තොත් අපේ ජීවිතේට බොහෝ කල ඒ යහපත හිතසුව පිණිස ඒකාන්තයෙන්ම පවතිනවා. ඉතින් ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රසාදය ඇති කරගන්න අපි මහන්සි ගන්න ඕනේ. ගුණ වශයෙන් හොඳට භාග්‍යතුන් වහන්සේ ගැන හඳුනගෙන අපි පැහැදීම ඇති කරගන්න ඕනේ. ශ්‍රී සද්ධර්මයේ ගැන ගුණ වශයෙන් හොඳට හඳුනගෙන අපි පැහැදීම ඇති කරගන්න ඕනේ. ශ්‍රාවක මහා සංඝරත්නය ගැන ගුණ වශයෙන් හොඳට හඳුනගෙන අපේ ජීවිතයට අපි පැහැදීම ඇති කරගන්න ඕනේ උතුම් වූ තිසරණය ගැන. එය අපේ ජීවිතයට බොහෝ කල් යහපත හිතසුව පිණිස පවතිනවාමයි. බුදුරජාණන් වහන්සේ වදාළේ තෙරුවන් කෙරෙහි පැහැදීම කෙනෙක්ගේ ජීවිතයට තියෙනවා නම් එයාට ඒක ධර්මයේ අවබෝධ කරගන්න වාසනාව උදා වෙන අවස්ථාවක්. එයාට මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ එයාට නුවණින් දකින්න පුළුවන් දෙයක්. මේ පැහැදීම තියෙනවා නම් තෙරුවන් කෙරෙහි භාග්‍යතුන් වහන්සේ වදාළේ යෝච බුද්ධංච ධම්මංච සංඝංච සරණංගතෝ කෙනෙක් බුදුරජාණන් වහන්සේ ගැන කෙනෙකුට හිතේ පැහැදීම තියෙනවා නම් පැහැදීමෙන් යුතුව භාග්‍යතුන් වහන්සේ සරණ ගිහිල්ලා නම් ධර්මයේ සරණ ගිහිල්ලා නම් ශ්‍රාවක සංඝරත්නයේ සරණ ගිහිල්ලා නම් එයාට ලැබෙන දුර්ලභ භාග්‍යය තමයි චත්තාරි අරිය සත්‍යානි සම්මප්පඤ්ඤාය පස්සති මේ පරම ගම්භීර චතුරාර්ය සත්‍ය ධර්මයේ එයා නුවණින් ස්පර්ශ කරනවා. දුක්ඛං දුක්ඛ සමුප්පන්නං දුක යන කුමක්ද කියලා එයා අවබෝධ කරගන්නවා.
දුක හටගන්නේ කොහොමද කියලා අවබෝධ කරගන්නවා. දුක්ඛස්සච අතික්කමං. ඒ වගේමයි දුකේ නැතිවීම, දුක ඉක්මවා යන්නේ කෙසේද කියලා අවබෝධ කරගන්නවා. අරියං චට්ටංගිකම් මග්ගං දුක්ඛෝපසමගාමිනං. මේ දුක නැති කරන්න තියෙන උතුම් මාර්ගයේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ බව දැනගෙන ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අවබෝධ කරගන්නවා, ප්‍රගුණ කරනවා. ඒතං කෝ සරණං කේමං. මෙයයි බය නැති සරණ. ඒතං සරණ මුත්තමං. මෙයයි උතුම්ම සරණ. ඒතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති. මේ සරණට කෙනෙක් පැමිණියොත් සියලු දුකින් නිදහස් වෙනවා. ඒ දුර්ලභ භාග්‍යයේ වාසනාව උදා කරගන්න අපි සියලු දෙනාම උත්සාහ කරන්න ඕනි පින්වත්නි. මේ තෙරුවන් කෙරෙහි බලවත් ප්‍රසාදය ඇති කරගන්න. අවබෝධයෙන් යුතුව භාග්‍යතුන් වහන්සේ සරණ යන්න. අවබෝධයෙන් යුතුව ධර්මයේ සංඝරත්නයේ සරණ යන්න අපි මහන්සි ගන්න ඕනි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හරි ආශ්චර්යයි පින්වත්නි. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තමයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ අපගේ ජීවිතේට මේ අපි ඇති කරගන්න ප්‍රාර්ථනාවන්, අපි ඇති කරගන්න අරමුණු, අපේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ කොහොමද? ඒ බලාපොරොත්තු අපේ හිතේ තියාගෙන ඒ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න අපි මොන වගේ දෙයක්ද කළ යුත්තේ කියන කාරණේ බුදු කෙනෙක්ගේ ධර්මයෙන් විනා පින්වත්නි වෙන කිසිම දෙයකින් අපිට දැනගන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා දැන් බලන්න පින්වත්නි, මේ ලෝකේ නොයෙක් දෙනා ප්‍රාර්ථනා කරනවා. අනේ මට මේ දේවල් මට ලැබේවා. කෙනෙක් ප්‍රාර්ථනා කරනවා මට මරණින් මත්තේ දෙවියන් අතර ඉපදෙන්න ලැබේවා. මට මරණින් මත්තේ සුගති ලෝකේ හිමි වේවා. ඒ වගේම කෙනෙක් ප්‍රාර්ථනා කරනවා අනේ මට ඊළඟ ජීවිතේ උසස් කුලයක උපදින්න නැත්තම්, උසස් පවුල්වල ඉපදින්න නැත්තම්, ලස්සන වෙලා ඉපදින්න නැත්තම්, ලස්සන කටහඬක් ඇති උපදින්න නැත්තම්, භවභෝග සම්පත් ඇති උපදින්න නැත්තම්, පරිවාර සම්පත්තිය ඇති උපදින්න නැත්තම්, දීර්ඝායුෂ ඇති උපදින්න නැත්තම්, ඒ වගේම නිරෝගීව උපදින්න නැත්තම් කියන නොයෙක් ආකාරයේ ප්‍රාර්ථනාවන් මේ ලෝක සත්වයා සිදු කරනවා. හැබැයි පින්වත්නි, ඒ ප්‍රාර්ථනාවන් කරාට ප්‍රාර්ථනාවකින් පමණක් ඒ දේවල් ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ ප්‍රාර්ථනාව සාර්ථක වෙන්න අපි තුල ප්‍රගුණ කරගත යුතු ගුණධම් තියෙනවා. අපි තුල ඇති කරගත යුතු සුදුසුකම් තියෙනවා. ඒ සුදුසුකම් ඇතිව අපි යම් ප්‍රාර්ථනාවක් කරාද ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා. ඒ සුදුසුකම් සපුරාගෙන ගුණවන්ත භාවයේ උපදවාගෙන අපි යම් ප්‍රාර්ථනාවක් කරොත් ආන්නේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට වීම පිණිස හේතු සකස් වෙනවා. ආන්නේ ගැන හරි ලස්සන විග්‍රහයක් පින්වත්නි සංඛාරුප්පත්ති සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සංස්කාරයන්ගේ උපත ගැන භාගතුන් වහන්සේ දේශනා කරනවා. බලන්න පින්වත්නි, මහණෙනි සංස්කාරයන්ගේ උප්පත්තිය ගැන ඔබට දේශනා කරන්නම් කියන හොඳට සවන් යොමාගෙන අහන්න කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා. පින්වත් මහණෙනි, මේ ශාසනයේ භික්ෂුව ශ්‍රද්ධාවෙන් යුක්ත වෙනවා. ඔන්න ශ්‍රද්ධාවෙන් යුක්ත වෙනවා. ඊළඟට මේ භික්ෂුව සීලයෙන් යුක්ත වෙනවා. ශ්‍රුතයෙන් යුක්ත වෙනවා. ඒ වගේම ත්‍යාගයෙන් යුක්ත වෙනවා. ප්‍රඥාවෙන් යුක්ත වෙනවා. ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන්නේ මොනවාද? එතකොට මේවට කියනවා සීක බල. ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා. මෙන්න මේ සීක බල ධර්මයන්. මේවට කියන්නේ සීක බල. එතකොට මෙන්න මේ සීක බලයන්ගෙන් යුක්ත වෙනවා. බුද්ධ ශාසනයේ ඒ භික්ෂුව සීක බලයන්ගෙන් යුක්ත වෙලා ඔහුට මේ වගේ අදහසක් ඇති වෙනවා. අනේ මට කය බිඳී මරණින් මතු ඊතා උසස් රජපෞලක උපදින්න නැත්තම්. එතකොට ඒ උසස් රජපෞලක උපදින්න නැත්තම් කියලා හිතන්නේ නිකම්ම හිතනවා නෙවෙයි. සුදුසුකම් නැතිව හිතනවා නෙවෙයි. සුදුසුකම් සපුරාගෙන හිතන්නේ. ඇයි? ශ්‍රද්ධාවෙන් යුක්තයි. ඒ භික්ෂුව සීලයෙන් යුක්තයි. ශ්‍රුතයෙන් යුක්තයි. ත්‍යාගයෙන් යුක්තයි. ප්‍රඥාවෙන් යුක්තයි. මේ සීක බලයන්ගෙන් යුක්තයි. මේ සීක බල පුරුදු කරනවා. මේ සීක බලයන්ගෙන් සමන්විතයි. සීක බල හොඳට පුරුදු කරන කෙනෙක්. ආන්නේවා සපුරාගෙන ඒ සුදුසුකම් සපුරාගෙන හිතනවා
කය බිඳීමට මරණයෙන් මත්තේ උසස් කුලයක උපදින්න නැත්නම් කියලා හිතනවා. එහෙම හිතලා ඒ අරමුණේ සිත තබනවා. ඒ අරමුණේම සිත තබනවා කියනවා. ඒ වගේම ඒ අරමුණම හිතින් අදිෂ්ඨාන කරගන්නවා. ඒ අරමුණම සිහිපත් කර කර සිතින් අදිෂ්ඨාන කරගන්නවා. අනේ මට ඊළඟ ජීවිතේ උසස් කුලයක උපදින්න නැත්තම් රජපෞලක උසස් රජපෞලක උපදින්න නැත්තම් කියලා ඒ ගැනම අදිෂ්ඨාන කර ඉන්නවා. ඒකටම සිත ප්‍රගුණ කරනවා. ඒකටම සිත පුරුදු කරනවා. ඒකටම සිත පුරුදු කරනවා කියනවා. ඔහුගේ ඒ සංස්කාරද ඒ පැවැත්මද ඒ විදිහට ප්‍රගුණ කිරීමෙන් ওই විදිහට බහුල වශයෙන් ප්‍රගුණ කිරීමෙන් එහි ඉපදීම පිණිස හේතු වෙනවා. පින්වත් මහන්නේ එහි ඉපදීම පිණිස පැවතුන මාර්ගය මෙයයි ප්‍රතිපදාව මෙයයි. ආන බලන්න. ආන ඒ වගේ කෙනෙක්ගෙන් තමයි ඒ ප්‍රාර්ථනා සාර්ථක වෙන්නේ. දැන් එතකොට බලන්න කෙනෙක් සීලයෙන් යුක්තයි නම් ශ්‍රද්ධාවෙන් යුක්තයි නම් එන ශ්‍රද්ධාව කියන සීක බලය කියන බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කොහොමද? ඉද බික්කවේ ආර්ය ශාවකෝ සද්දෝ හෝති. ආර්ය ශ්‍රාවකෙක් කියන ශ්‍රද්ධාවන්තයි. සද්ධාති තථාගතස්ස බෝධින් තථාගත බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ හොඳට අදාහගෙන ඉන්න කෙනෙක්. ඒ අවබෝධය පිළිගන්න කෙනෙක්. ඒ භාගතුන් වහන්සේ මේ ගුණයන්ගෙන් අරහන් වෙනසේක, සම්මා සම්බුද්ධ වෙනසේක, විද්‍යාඥ සම්පන්න වෙනසේක, සුගත වෙනසේක, ලෝකවිදූ වෙනසේක, අනුත්තර පුරුෂ ධම්ම සාරථී වෙනසේක, සත්තා දේව මනුස්සාන බුද්ධ භගවා ආදී උතුම් ගුණයන්ගෙන් යුක්තයි කියලා මේ පැහැදීම ගැන, ඒ අවබෝධය ගැන පැහැදීමෙන් ඉන්නවා. ශ්‍රද්ධාවන්ත කෙනෙක්. අන ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියන සීක බලය. එතකොට ඊළඟට සීලයෙන් යුක්ත වෙනවා. හොඳට එයාගේ සීලේ රැක ගන්නවා. දැන් ගිහි කෙනෙක් නම් ඒ ගිහි කෙනාගේ හොඳට පංච සීලය එයා හොඳට රැක ගන්නවා. හොඳට මේ පංච සීලය රැක ගන්නවා. සතුන් මැරීමෙන් වැළකීලා, සොරකමින් වැළකීලා, වැරදි කාම සේවනයෙන් වැළකීලා, ඒ වගේම බොරු කීමෙන්, මත්පැන් මත්ද්‍රව්‍යයෙන් වැළකීලා හොඳට සීලය රැක ගන්නවා එයා. ඒ වගේම මේ පැවිදි වෙච්ච සාමණේර ස්වාමීන් වහන්සේ නමක් නම් සාමණේර දස සීලය හොඳට රැක ගන්නවා. උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක් නම් උපසම්පදා සීලය, ඒ ප්‍රාථමික සංවර සීලය හොඳට රැක ගන්නවා. ඒ සීලයෙන් යුක්ත වෙනවා. මනාකොට ඒ සීලේ පිහිටලා ඉන්නවා. ඒ සීලය ප්‍රගුණ කරනවා. එතකොට ඊළඟට ශ්‍රුතයෙන් යුක්ත වෙනවා. ශ්‍රුතයෙන් හොඳට දහම් දැනුමක් තියෙනවා. ඉද බික්කවේ ආර්ය ශාවකෝ බහුසුතෝ හෝති. හොඳට ධර්මය අහලා තියෙනවා. සුත දරෝ අහලා තිබ්බදී දරාගෙන ඉන්නවා. සුත සංඤ්ඤචයෝ හිතේ රැස් කරගෙන ඉන්නවා. ඒතේ ධම්මා ආදි කල්යාණං මුල පිරිසුදු ධර්මයේ, මජ්ජේ කල්යාණං මැද පිරිසුදු ධර්මයේ, පරියෝසాన කල්යාණං අවසානත් පිරිසුදු ධර්මයේ, සාත්තං පැහැදිලි අර්ථ ඇති, සබ්බ්‍යංජනම් පැහැදිලි වචන ඇති, කේවල පරිපූර්ණ මුළුමනින්ම පරිපූර්ණ පරිසුද්ධම් බ්‍රහ්මචරියං අභිවදಂತಿ. මුළුමනින්ම පරිපූර්ණ පාරිසුද්ධ ඒ ධර්මයේ තථාරූපස්ස ධම්මා බහුසුතෝ හෝති. ආන්නේ ධර්මයේ හොඳට අහලා තියෙනවා. හොඳට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නොඑක් පරයයන්ගෙන් අහලා තියෙනවා. දතා දරාගෙන ඉන්නවා. වචසා පරිචිතා වචනෙන් පුරුදු කරනවා. මනසානුපෙක්කිතා හොඳට යා මේ නුවණින් හිතනවා මේ ධර්මයේ අර්ථ. දිට්ඨියා සුප්පටිවිත්තා ඒ අර්ථ හොඳට අවබෝධ කරගන්නවා. දෘෂ්ටි ඍජු කරගන්නවා. ආන්න බලන්න ඒකට කියනවා ශ්‍රුතය. දහම් දැනුම. දහම් දැනුමින් යුක්ත වෙනවා. මේවා තමයි පින්වත්නි ප්‍රාර්ථනා කරන්න සුදුසු දේවල්. මේවා තුළ පිහිටලයි ප්‍රාර්ථනා කළ යුත්තේ. මේවා තුළ පිහිටලා කරන ප්‍රාර්ථනාව ඒකාන්තයෙන්ම ඉෂ්ට වෙනවා. ඒක සංස්කාරයක් හැටියට සකස් වෙලා ඊළඟ ජීවිතේ ඒ දේවල් ලබා ගන්න ඒ සංස්කාර උපකාර වෙනවා. ඒ හේතුවක් සකස් කරනවා. ඒ හේතුව සකස් කරන්නේ ශ්‍රද්ධාවේ පිහිටලා, සීලේ පිහිටලා, ශ්‍රුතියේ පිහිටලා, ත්‍යාගී ප්‍රඥාවේ පිහිටලයි එයා ප්‍රාර්ථනා කරන්නේ. ඒ ප්‍රාර්ථනා කරද්දී එයා ඒ වෙනුවෙන් කැප කරනකොට
ඒ විපාක පිණිස කර්ම සකස් වෙනවා. සංස්කාර සකස් වෙනවා. ආන්න එතකොට පින්වත් ඊළඟ ජීවිතේ එයා ප්‍රාර්ථනා කරන දේවල් ඉෂ්ට වෙනවා. ආන්න ඒ වගේ සුදුසුකම් ඇතිව කරන ප්‍රාර්ථනා තමයි ඉෂ්ට වෙන්නේ. ඒ නිසා අපි නොයේක් දේවල් ප්‍රාර්ථනා කරාට හරියක් නැහැ. සුදුසුකම් නැත්තම්, ශ්‍රද්ධාවක් නැත්තම්, ඒ වගේම ශ්‍රද්ධාව නැමැති සීක බලය නැත්තම්, සීලය නැමැති සීක බලය නැත්තම්, ශ්‍රුතේ නැමැති සීක බලය නැත්නම්, ත්‍යාගයේ ප්‍රඥාව නැමැති සීක බලය නැතුව අපි ප්‍රාර්ථනා කරා කියලා ඒ දේවල් ඉෂ්ට වෙන්නේ නැහැ. එහෙනම් ඒවා ලබා ගන්න අපි ප්‍රාර්ථනා කරන දේවල් ඉෂ්ට සිද්ධ කරගන්න මේ උතුම් සීක බල අපේ ජීවිතයේ තිබ්බ යුතුයි. ආන්න ඒ සීක බල තිබෙන නිසා ඒ ප්‍රාර්ථනාවන් ඉෂ්ට වෙන්නේ. හරි පුදුමයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොයිතරම් ආශ්චර්යද බලන්න. ප්‍රායෝගිකව එහෙනම් අපිට ලබා ගන්න දේවල් ප්‍රායෝගිකව පුරුදු කරන්න ප්‍රතිපදාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරා. භාග්‍යතුන් වහන්සේ කාන්තින්ම සියල්ල අවබෝධ කරගත් උත්තමයෙක්. බුදුරජාණන් වහන්සේ මේ සියල්ල අවබෝධ කරලා ලෝකෙට දේශනා කරපු උත්තමයා බලන්න. එහෙනම් මේ ලෝක සත්වයාගේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට වෙන්නේ නැත්තේ ඇයි? එහෙනම් ඉෂ්ට වෙන ආකාරයට ප්‍රතිපදාවෙන් යුක්ත වෙලා නැහැ. එහෙනම් මනාවකට ප්‍රාර්ථනාවන් ඉෂ්ට කරගන්න ප්‍රතිපදාවක් තියෙනවා. ඒ ප්‍රතිපදාව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ සංඝරත්නය ගැන පැහැදීම තිබ්බ යුතුයි. හොඳට සීලයෙන් සමන්විය යුතුයි. හොඳට දහම් දැනුමකින් සමන්විය යුතුයි. ත්‍යාගයෙන් යුක්ත විය යුතුයි. ප්‍රඥාවෙන් යුක්ත විය යුතුයි. මේවා මත පිහිටලා කරන ප්‍රාර්ථනාවන් තමයි ඉෂ්ට සිද්ධ වෙන්නේ. බලන්න බුදුරජාණන් වහන්සේ කොයිතරම් අනුකම්පාවෙන් මේ ලෝක සත්වයාට දියුණු වීම පිණිස මාර්ගය දේශනා කරාද? යහපත පිණිස සැපසේ වාසය කරන්න උන්වහන්සේ මහා කාරුණික උත්තමයෙක්. ලෝකේ මහා කාරුණිකයි කියලා යම් උත්තමයෙකුට කියනවා නම් බුදුරජාණන් වහන්සේටයි කියන්න තියෙන්නේ. සර්වඥයි කියලා යම් උත්තමයෙකුට කියන්න තියෙනවා නම් බුදුරජාණන් වහන්සේටයි කියන්න තියෙන්නේ. ඒකට බලන්න පින්වත්නි, උන්වහන්සේ බුදු නුවණින් මේ සියල්ල අවබෝධ කරගෙන සත්වයාට සැපසේ වාසය කරන්න ප්‍රතිපදාව උන්වහන්සේ දේශනා කරානේ. ඒ නිසා ශ්‍රද්ධාවන්ත පිරිසක් හැටියට මේ ප්‍රතිපදාව අනුගමනය කළොත් අපි කරන ප්‍රාර්ථනාවන් ඒකාන්තයෙන්ම ඉෂ්ට වෙනවා. යහපත් ධාර්මික ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ කරගන්න වාසනාව තියෙන්නේ මේවා මත පිහිටලා කටයුතු කිරීම. ඊළඟට ත්‍යාගයෙන් යුක්ත වෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශ්‍රද්ධා සීල සුත ත්‍යාග කියන සීක බලය. ඉද වික්කවේ අරිය ශාවකෝ විගතමල මච්චේරේන චේතසා අගාරං අජ්ජාවසති. එයා ඉන්නේ මසුරු මල දුරු කරපු සිතින් ගිහි ගෙදර. මුත්ත චාගෝ දන් දීම පිණිස අත්හැරලා ඉන්නේ. පයත පාණේ අත හොදගෙන ඉන්නේ දන් දෙන්න. යාච යෝගෝ එයාගෙන් ඉල්ලන්න සුදුසී. ඒ වගේම ඔස්සක් රතෝ දානේ දීමේ ඇලී වාසය කරනවා. දාන සංවිභාග රතෝ දානේ බෙදීමේ ඇලී වාසය කරනවා. ආන බලන ත්‍යාගයේ නැමැති සීක බලයෙන් යුක්තයි. එයා හොඳට ත්‍යාගය පුරුදු කරනවා. අත්හැරීම පුරුදු කරනවා. මේ දන් දීම අත්හැරීම පුරුදු කරනවා. මේ සීක බලයෙන් යුක්ත වෙනවා. සීක බලයෙන් යුක්ත වෙනවා. ඊළඟට ප්‍රඥාව කියන සීක බලය, සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන සීක බලය. ඉද බික්කවේ ආර්ය ශාවකෝ පඤ්ඤවා හෝති. ආර්ය ශ්‍රාවකයා ප්‍රඥාවන්තයි කියනවා. උදයත්ත ගාමිනියාය පඤ්ඤාය සමන්නාගතෝ. හොඳට මේ හේතුඵල ධහම පිළිබඳ හොඳ අවබෝධයක් ඒ ශ්‍රාවකයාට තියෙනවා. හේතුඵල ධහම මේ හේතුවක් නිසා ඵලයේ සකස් වෙන මේ හේතුඵල ධහම මේ ලෝකයේ හේතුඵල ධහමක් තියෙන කියන කාරණේ මනාකොට ප්‍රඥාවෙන් එයාට තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා. අරියයි නිබ්බේධිකාය බලන්න ආර්ය තියුණු අවබෝධයෙන් කලකින්න ප්‍රඥාවෙන් යුක්තයි කියනවා. සම්මා දුක්ඛක්ඛය ගාමිනිය පඤ්ඤාය සමන්නාගතෝ. මනාකොට දුක් ඡේ වෙලී යන, මනාකොට දුක් අවසන් වෙන, මනාකොට දුක් ඡේ කරන්න සමත් ප්‍රඥාවෙන් යුක්තයි. ආනෝකට කියනවා ප්‍රඥාව නැමැති සීක බලය. ආන බලන්න එහෙනම් මෙන්න මේ සීක බල හොඳට පුරුදු කරලා, මේ සීක බල හොඳට පුරුදු කරන කෙනෙක් යම් ප්‍රාර්ථනාවක් කරයිද, මේ සීක බල මත පිහිටා ඉන්න කෙනෙක් යම් ප්‍රාර්ථනාවක් කරයිද, ධාර්මික ප්‍රාර්ථනාවක් කරයිද, ඒ ප්‍රාර්ථනාවන් ඒකාන්තයෙන්ම ඔහුට ඉෂ්ට සිද්ධ කරගන්න
හැකියාව තියෙනවා. හැකියාව තියෙන හරි පුදුමයි පින්වත්නි. එතකොට බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොයි තරම් ආශ්චර්ය දෙයක්ද. කොච්චර අසිරිමත් ධර්මයක්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඔබ සැප විඳින්න කැමති නම් ඊළඟ ජීවිතේ එහෙනම් මේ සීක බල ඇති කරගන්න ඕනේ. ශ්‍රද්ධාවෙන් යුක්ත වෙන්න ඕනේ, සීලයෙන් යුක්ත වෙන්න ඕනේ, ශ්‍රුතයෙන් යුක්ත වෙන්න ඕනේ, ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් යුක්ත වෙන්න ඕනේ. ඒ ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා මත පිහිටලා ඔබ කරන ධාර්මික ප්‍රාර්ථනාවන් ඒකාන්තයෙන් ඉෂ්ට සිද්ධ වෙනවා. ඒක සංස්කාරයක් හැටියට එයාගේ ජීවිතයට සකස් වෙනවා. විපාක පිණිස හේතු සකස් කරගන්න යාට වාසනාව තියෙනවා. ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරේ ඒ විදිහට ඔහු හිත ප්‍රගුණ කරනකොට උසස් රජපෞලක ඉන්න ඇත්තන් කියලා ශ්‍රද්ධාවෙන් සමන්විත, සීලයෙන් සමන්විත, ශ්‍රුතියෙන් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් සමන්විත කෙනා මේ විදිහට හිතනකොට එයා රජපෞලක ඉපදේවා කියලා හිතනකොට ඔහුගේ ඒ සංස්කාරයේ පැවැත්ම ඒ වගේම ওই විදිහට ප්‍රගුණ කිරීමෙන්, ওই විදිහට බහුල වශයෙන් ප්‍රගුණ කිරීමෙන් ඒ ඉපදීම පිණිස හේතු සකස් වෙනවා. ආන්න බලන්න. ඉපදීම පිණිස සංස්කාර සකස් වෙනවා. ඊට පස්සේ ඒ හේතුව සකස් කරපු නිසා එයා උසස් රජපෞල් වල උපදිනවා. එහෙනම් බලන්න උසස් රජපෞලක ඉපදීම සැපයක් ලබා දෙන දෙයක්. රජපෞල කෙනෙක් ඉපදිනවා කියන්නේ සැපසේ වාසය කරන්න පුළුවන් තැනක් ඒක. සැප විඳින්න පුළුවන් තැනක්. රාජපුත්‍රයෙක් කියන්නේ බලන්න රජපෞලක රජ කෙනෙක් වෙලා ඉපදුනොත් එයාට කොයිතරම් රාජ්‍ය සැපයක් තියෙනවද? එහෙනම් මේ සැපේ ලබා ගන්න ප්‍රතිපදාවක් තියෙනවා. ඒ ප්‍රතිපදාව අනුගමනය නොකොට සුදුසුකම් නැතුව ඒ කොච්චර ප්‍රාර්ථනා කරත් ඒ දේවල් ඉෂ්ට වෙන්නේ නැහැ. එහෙනම් බලන්න උසස් රජපෞලක ඉපදෙන්න නැත්තම් කියලා කෙනෙකුට අහිංසක ප්‍රාර්ථනාවක් තියෙනවා නම් ඒ ප්‍රාර්ථනාවන් සඵල කරගන්න. ඒ ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ කරගන්න අපි තුල තිබිය යුතුයි මොනවාද? ගුණධර්ම. අපි තුල තිබිය යුතුයි සුදුසුකම්. ඒ තමයි සීක බල. ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥාන සීක බල තියෙන කෙනාට ඒ ප්‍රාර්ථනාවන් ඉෂ්ට වෙනවාමයි. ඒක බුදුරජාණන් වහන්සේ මේ සංඛාරුප්පති සූත්‍රයේදී නොඑක ආකාරයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඉතින් බලන්න පින්වත්නි අපිට කොයිතරම් සතුටින් මේ ධර්මයේ පුරුදු කරන්න පුළුවන්ද? පුරුදු කරන කෙනාට මේ දේවල් ලබා ගැනීමේ භාග්‍ය උදා වෙනවනේ. භාග්‍යතුන් වහන්සේ වදාලා මේ ශාසනීය භික්ෂුව ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥාවෙන් යුක්ත වෙනවා. සීක බල යන්ගෙන් යුක්ත වෙලා මෙහෙම අදහසක් ඇති වෙනවා. මට කය බිඳී මරණින් මතු උසස් බ්‍රාහ්මණ පවුලක උපදින්න නැත්තම් කියලා. ඔහු ප්‍රාර්ථනා කරනවා. ඔහුගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා. ඔහුගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා. ඇයි? එයා සීක බලයන්ගෙන් යුක්තයි. සීක බල මත පිහිටලයි මේ ප්‍රාර්ථනාව කරන්නේ. එතකොට ඔහු මරණින් මත්තේ උසස් බ්‍රාහ්මණ පවුලක උපදින්න හේතු සකස් වෙනවා. සංස්කාරයන් සකස් වෙනවා. ඒ මරණින් මත්තේ උසස් බ්‍රාහ්මණ පවුලක උපදිනවා යා. ඇයි මේ ජීවිතේ හේතු සකස් කරනවා. එයා අදිෂ්ඨාන කරනවා. එයා ප්‍රාර්ථනාවන් එයාගේ ප්‍රාර්ථනාව තියෙනවා හිතේ. මෙහෙම උසස් බ්‍රාහ්මණ පවුලක ඉපදේවා කියලා. ඒ විදිහට එයා ප්‍රාර්ථනා කරලා එයා ඒ වෙනුවෙන් කැප වෙනවා. පින්දහම් කරනවා. සීක බල හොඳට ප්‍රගුණ කරමින් එයා වාසය කරනවා. එයාට මේ වාග්ය උදා වෙනවා. එයා උසස් බ්‍රාහ්මණ පවුලක උපදින්න එයාට හැකියාව තියෙනවා. එතකොට බලන්න පින්වත්නි අපි හේතු සකස් කරලා තිබ්බොත් ඒ දේවල් අපිට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හැකියාව තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ ශාසනීය භික්ෂුව ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥාන සීක බල ධර්මයෙන් යුක්ත වෙලා එයා මේ විදිහට මේ කැමති වෙනවා චාතුම් මහරජික දෙවියන් අතර උපදින්න. චාතුම් මහරජික දෙවියන් අතර උපදින්න කැමති වෙලා එයා ඒ වෙනුවෙන් එයා හේතු සකස් කරනවා.
ඒ අදිස්ථාන කරගන්නවා. ඒකටම හිත ප්‍රගුණ කරනවා. ඔහුගේ ඒ සංස්කාරද පැවැත්මද ওই විදිහට ප්‍රගුණ කිරීමෙන්, ওই විදිහට බහුල වශයෙන් ප්‍රගුණ කිරීමෙන් එහි ඉපදීම පිණිස හේතු සකස් වෙනවා. ආන් බලන්න. එහෙනම් කෙනෙකුට චාතුම් මහ රාජිකේ ඉපදෙන්න කැමති නම් කැමති වූ පමණින් ඒක සිද්ධ වෙන්නේ නැහැ. කැමති වූ පමණින් ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ දේට යන්න චාතුම් මහ රාජිකේට යන්න එහෙනම් ඔබ කැමති නම් ඔබ පුරුදු කළ යුතු දේවල් තියෙනවා. සුදුසුකම් ඔබට තිබෙන්න ඕනේ. ඒ තමයි ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥාන සීක බල ධර්මයන්ගෙන් යුක්ත වෙන්න ඕනේ. ඒ යුක්ත වෙලා ඔබ ප්‍රාර්ථනා කරනවද? ඔබ හිතින් අදිෂ්ඨාන කරනවද? මා චාතුම් මහරජික දෙවියන් අතර උපදින්න නැත්තම් කියලා. ඔබගේ ඒ ප්‍රාර්ථනාව ඒකාන්තයෙන් ඉෂ්ට සිද්ධ වෙනවාමයි. බුදුරජාණන් වහන්සේ මේ උතුම් සූත්‍රයේදී දේශනා කරනවා. එහෙනම් මේ චාතුම් මහරජිකේ උපදින්න තියෙන ප්‍රතිපදාවත් මෙයයි කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් කල්පනා කරලා බලන්න පින්වත්නි, අපේ ජීවිතේ මේ ධර්මයේ කොයි තරම් අසිරිමත්ද? එහෙනම් මේ ධර්මයේ පුරුදු කරන කෙනෙකුටයි ඒ භාග්‍ය වාසනාව උදා වෙන්නේ. එහෙනම් බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් මෙලවත් සැපසේ වාසය කරන්න අවස්ථාව තියෙනවා. පරලොව ගිහිල්ලා සැපසේ වාසය කරන්න, සුගතිය උපදිලා වාසය කරන්න අපිට අවස්ථාව සලසා දෙන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. කොයිතරම් ආශ්චර්යද බලන්න. ඉතින් මේ විදිහට එයා ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥාන සීක බල ධර්මයෙන් යුක්ත වෙලා එයා ප්‍රාර්ථනා කරනවා තවතිසා දෙවියන් අතර උපදින්න, යාම දෙවියන් අතර, පරිනිම්මිත වසවත්ති දෙවියන් අතර උපදින්න කැමති වෙනවා. ඒ වෙනුවෙන් අදිෂ්ඨාන කරනවා. ඒ වෙනුවෙන් හේතු සකස් කරනවා. ඔහු මරණයන් මත්තේ ඒ දෙවියන් අතර උපදිනවා. ආන බලන්න. එහෙනම් චාතුම් මහරජිකේ, තාවතින්සේ, යාමේ, තුසිතේ, නිම්මාන රති, පරිනිම්මිත වසවත්ති ආදී එයාට දෙවියන් අතර උපදින්න නැත්තම් එයා කල යුත්තේ කුමක්ද? ඒ ප්‍රාර්ථනා කරන්න කැමති නම් කෙනෙක් ඒ දෙවියන් අතර ඉපදීවා කියලා. ඒ ප්‍රාර්ථනාවන් මුදුන්පත් කරගන්න එයාගේ ජීවිතයට සීක බල තිබිය යුතුයි. සීක බලයන්ගෙන් සමන්විත වෙලා කරන ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වෙන බව බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී විස්තර කරනවා. සංඛාරූප්පත්ති සූත්‍රයේදී හේතු සකස් වෙනවා. එතකොට එහි උපදින්න ඒ හේතු සකස් වෙන්නේ සුදුසුකම් ඇතිවයි එයා හේතු සකස් කරන්නේ. මරණයන් මත්තේ එහි උපදින්න එයාට වාසනාව තියෙනවා. බලන්න. බලන්න පින්න තවතිසා දෙවිය ලෝකයේ ලස්සන සිදුවීමක් වුණා. තවතිසාවේ මේ හිටියා දිව්‍ය පුත්‍රයෙක්. ඒ දිව්‍ය පුත්‍රයාගේ නම මාලභාරී. ඉතින් මේ දිව්‍ය පුත්‍රයාට දිව්‍ය අප්සරාවියන් දහසක් හිටියා. ඉතින් මේ දිව්‍ය පුත්‍රයා මේ දිව්‍ය අප්සරාවියන් දහසත් පිරිවරාගෙන දැන් උයන් කෙලියට යනවා. උයන් කෙලියට ගිහිල්ලා දැන් මේ දිව්‍ය අප්සරාවියන් 500ක් මල් කඩන්න, දිව්‍ය අප්සරාවියන් 500ක් මල් නෙලන්න මේ ගහට නැගලා ඒ දිව්‍ය අප්සරාවියන් 500 ඒ මල් ගහේ මේ අතු හොලවනවා. අතු හොලවනකොට ඒ මල් වැටෙනවා. තව දිව්‍ය අප්සරාවියන් 500ක් ඒ මල් ගහ යට ඉඳගෙන ඒ මල් එකතු කරනවා. එකතු කරලා අර දිව්‍ය පුත්‍රයා සරසනවා මල් වලින්. දැන් ඔය අතරේ ගහට නැගලා මල් නෙලන්න නැත්තම් මල් ගහ සොලවන්න ගිය දිව්‍ය අප්සරාවියක් චුත වුණා. චුත වෙලා සවැත් නුවර ඉපදුණා. සවැත් නුවර මිනිස් මව් කුසක ඉපදුණා. ඇය හරි ලස්සනයි. ඇයට මේ කුඩා කාලෙම පෙර ජීවිතයේ සිහි වුණා. ඇය දුකටපත් වුණා. අනේ මං තවතිසා දෙවියන් අතර මාලභාරී කියන දිව්‍ය පුත්‍රයාගේ අප්සරාවියක් වෙලා හිටපු කෙනෙක් නේ මම. අනේ මං ආපහු මේ මනුස්ස ලෝකේ ඉපදුනානේ
කියලා මනුස්ස ලෝකයේ තියෙන ඇල්ම එයා මේ නැති කරගන්න මහන්සි ගත්තා. මනුස්ස ලෝකයේ ඒ ඉපදීමට කැමැත්තක් ඇති කරගත්තේ නැහැ. මනුස්ස ලෝකයේ ඉපදුනාට ඒ මනුස්ස ලෝකයේ උප්පත්ති ගැන සතුටු වුණේ නැහැ. සතුටු වුණේ නැහැ. ඇයට ආය ආසාවක් ඇති වුණා ඒ තව්තිසාවේ ඒ දිව්‍ය පුත්‍රයා ළඟ උපදින්න. දැන් උන ප්‍රාර්ථනාවක්, අහිංසක ප්‍රාර්ථනාවක් ඇය තුල තිබ්බා. ඒ දෙවියන් අතර උපදින්න. ඉතින් ඇය මොකද්ද කරේ? එහෙනම් මං හොඳට පින් කරන්න ඕනේ. ඇය කල්පනා කරා මං එහෙනම් පින් කරන්න ඕනේ. මං සුදුසුකම් හදා ගන්න ඕනේ. සුදුසුකම් හදාගෙන මං එහි මට උපදින්න හැකියාව තියෙයි කියලා. ඔන්න දැන් ඇය අවුරුදු 16 දී විවාහ වුණා. ඉතින් ඇයට දරුවෝ 4 දෙනෙක් ලැබුණා. ඇය හැබැයි ශ්‍රද්ධාවන්තයි. හොඳට යාට තෙරුවන් කිරේ ශ්‍රද්ධාව තියෙනවා. ඊට පස්සේ මෙයා හොඳට සීලිය රැකගත්තා. හොඳට සීලිත් රැකගත්තා. යම් මට්ටමකට සුදුසුකම් හදාගත්තා. ඊට පස්සේ මෙයා මේ කාන්තාව භික්ෂුන් වහන්සේලාට නිවසට භික්ෂුන් වහන්සේලා නිවසට වඩම්මලා දානි පූජා කරනවා. හොඳට පින් කරනවා, දානශාලාවක් උගානවා, පෑන් පෙරලා තියෙනවා, ආසන පිස දානවා, බොහොම ගෞරවයෙන් සංඝයාට ප්‍රණීත විදිහට ආහාර පාන හොඳට දානි පූජා කරනවා. පූජා කළා හොඳට පින් රැස් කරගෙන ඇය ප්‍රාර්ථනා කරන්නේ අනේ මට ඊළඟ ජීවිතේ ඒ තව්තිසාවේ මාළභාරිය කියන දිව්‍ය පුත්‍රයා ළඟ ඉපදෙන්න ලැබේවා. මාගේ පෙර ස්වාමියා වූ ඒ මාළභාරිය දිව්‍ය පුත්‍රයා ළඟ ඉපදෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. භික්ෂුන් වහන්සේලා කල්පනා කරා මේ උපාසිකාව බොහොම ප්‍රතිභක්තියෙන් යුක්තයි. තමාගේ ස්වාමියාට බොහොම ගෞරව කරන කෙනෙක්. දැන් භික්ෂුන් වහන්සේලා හිතුවේ මේ මනුස්ස ලෝකයේ ස්වාමියා ගැන තමයි මේ කියන්නේ කියලා. ඇයි පින් රැස් කරගෙන හොඳට ප්‍රාර්ථනා කරන්නේ තමාගේ ස්වාමියාවයි. ඒතර භික්ෂුන් වහන්සේලා හිතුවේ මේ ප්‍රාර්ථනා කරන්නේ මේ මනුස්ස ලෝකයේ මේ ඉන්න ස්වාමියා තමයි ඊළඟ ජීවිතේ ප්‍රාර්ථනා කරන්න කියලා හිතුවා. ඒ නිසා නම යෙදුනා පතිපූජිකා කියලා. ඇයට පතිපූජිකා කියලා නම යෙදුනා. ප්‍රසිද්ධ වුණා. ඉතින් මේ විදිහට අය ප්‍රණීතව හොඳට ශ්‍රද්ධාවෙන් යුක්ත වෙලා සීලය හොඳට පුරුදු කරමින් ඇය මේ දානමාන හොඳට පූජා කරා. මේ විදිහට පින් රැස් කරගෙන සතුටින් ඉන්න වෙලාවක ඉතින් ඇය අසනීප වෙලා කලුරිය කළා. කලුරිය කරලා ඇය ඉපදුනා තව්තිසාවේ මාළභාරිය කියන දිව්‍ය පුත්‍රයාගේ අප්සරාවියක් වෙලා ඉපදුනා. එහෙටම ගියා. ආන්න බලන්න. එහෙනම් අපි ප්‍රාර්ථනා කර පමණින් ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒ දේවල් ඉෂ්ට සිද්ධ කරගන්න අපිට සුදුසුකම් තිබ්බ යුතුයි. සුදුසුකම් හදාගත යුතුයි. එහෙනම් සුදුසුකම් හදාගන්න බුදුරජාණන් වහන්සේ මනාකොට ප්‍රතිපදාව දේශනා කරා. ශ්‍රද්ධාවෙන් යුක්ත වෙන්න, සීලෙන් යුක්ත වෙන්න, ශ්‍රුතියෙන් යුක්ත වෙන්න, ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් යුක්ත වෙලා ප්‍රාර්ථනා කරන්න. ආනී ප්‍රාර්ථනාවන් ඉෂ්ට වෙනවා. බලන්න කොයි තරම් ප්‍රායෝගිකයිද එහෙනම්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මොන තරම් විස්මය ජනකයිද බලන්න. ආශ්චර්ය අద్භූත ධර්මයක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ. ඇදහිල්ලකින් පමණක් මේක නතර වෙන්නේ නැහැ. ප්‍රායෝගිකව අපිට පුරුදු කරන්න ඕනි දෙයක් බුදුරජාණන් වහන්සේ අපිට මනාකොට දේශනා කරානේ. ඒ ප්‍රායෝගිකව පුරුදු කරන කෙනාටයි ඒ අවස්ථාව යාට ලැබෙන්නේ ඒ දේවල් ඉෂ්ට සිද්ධ කරගන්න. ඉෂ්ට සිද්ධ කරගන්න ඒ අවස්ථාව ලැබෙන්නේ ඒ වගේ කෙනෙකුට. ඉතින් බලන්න පින්වත්නි, ඉතින් මේ සුදුසුකම් අපි හදාගෙන හොඳට මනුස්ස ලෝකෙන් සමුගන්න පුළුවන් වුණොත් ඊළඟ ජීවිතේ කාන්තෙම යාට සුගතිය ඉපදිලා බොහෝ සැප විඳින්න වාසනාව තියෙනවා. දැන් බලන්න මහානාම සාක්‍යතුමා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කළ කියා සිටියා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, භාග්‍යතුන් වහන්සේ මම ගෞරවයෙන් ඇසුරු කරලා, මනෝභාවනී භික්ෂුන් වහන්සේලා ගෞරවයෙන් ඇසුරු කරලා ස්වාමීනි මං සවස් කාලයේ කපිලවස්තු නුවරට යනවා. කපිලවස්තු නුවරට ගියාට පස්සේ ස්වාමීනි මට කලබලෙන් යන මේ රත මුණ ගැහෙනවා.
කලබලෙන් යන ගැල මුණ ගැහෙනවා. කලබලෙන් යන මිනිස්සු මුණ ගැහෙනවා. ඒ වගේම නොයෙක් දේවල් මේ කලබලකාරී පරිසරයකට මම මුහුණ දෙනවා. අනේ ස්වාමීනි ඒ වගේ වෙලාවක මුස්සතේව තථාගතං ආරබ්බ සති මට භාග්‍යතුන් වහන්සේව සිහි කරගන්න අමාරුයි කියනවා. මුස්සති ධම්මං ආරබ්බ සති ධර්මයේ ගැන සිහි කරගන්න අමාරුයි. මුස්සති සංඝං ආරබ්බ සති ශ්‍රාවක සංඝරත්නය ගැන මට සිහි කරගන්න අමාරුයි. ඇයි කලබල වෙලාවක දැන් අපේ හිත වුණත් පින්වත්නි අපි දැන් නගරයට ගියාම බලන්න නොඑක් මිනිස්සු මුණ ගැහෙන කලබලෙන් යන නොඑක් රත වහන එනවා. නොඑක් ಜಾතිය දේවල් අපිට දකින්න අසන්න ලැබෙනකොට අපේ හිත කලබල වෙනවා. අපිත් මේ පරිසරයට අනුගත වෙලා යනවා. ඒ වගේ වෙලාවකට අපේ හිතේ කලබලයක් ඇති වෙන වෙලාවක අපිට තිරුවන් ගුණ සිහි කරගන්න අපහසුකම් ඇති වෙනවා. ඉතින් මහානම් සාක්‍යතුමත් කියනවා මේ විදිහට මට භාගතුන් වහන්සේ සිහි කරගන්න ඒ වෙලාවේ බෑ කියනවා. දැන් මහානාම සාක්‍යතුමා කියන්නේ ඒ වෙලාවේ සිහි කරගන්න කලබල නිසා සිහි කරගන්න අමාරුයි කියන කාරණේ. මහානාම සාක්‍යතුමා පින්වත්නි සෝතාපන්න වෙච්ච ආර්ය ශ්‍රාවකෙක්. ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන සීක බල මනාකොට පිහිටලා ඉන්න. මනාකොට සීක බල තුල පිහිටලා ඉන්න ශ්‍රාවකෙක්, ගිහි ශ්‍රාවකෙක්. එතකොට මේ මහානාම සාක්‍යතුමා කියනවා තස්ස මයම් බන්තේ කාලං කරයන් කෝ මමස්ස ගති කෝ අபிසම්පරායෝති ස්වාමීනි භාගතුන් වහන්සේ ඒ වගේ වෙලාවක මං කලුරිය කළොත් මාගේ මරණය කුමක් මාගේ ඊළඟ ජීවිතයේ කුමක් වේද? මාගේ ඊළඟ ජීවිතයේ මාගේ කාල ක්‍රියාව කුමක් වේද කියලා අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මා බහයි මහානාම මා බහයි මහානාම මහානාම ඔබ බය වෙන්න එපා. මහානාම ඔබ බය වෙන්න එපා. යස්ස කස්සති මහානාම දීඝරත්තං සද්ධායේ පරිභාවිතං චිත්තං හෝති. මහානාම යම් කිසි කෙනෙක් බොහෝ කාලයක් ශ්‍රද්ධාව හොඳට පුරුදු කරලා තියෙනවා නම් සීල පරිභාවිතං චිත්තං හෝති. හොඳට සීලය පුරුදු කරලා තියෙනවා නම් ශ්‍රද්ධාව පුරුදු කරපු හිතක් සීලය පුරුදු කරපු හිතක් තියෙනවා නම් ශ්‍රුත පරිභාවිතං චිත්තං හෝති. බොහෝ කාලයක් ශ්‍රුතේ පුරුදු කරපු හිතක් තියෙනවා නම් ත්‍යාග පරිභාවිතං චිත්තං හෝති. බොහෝ කාලයක් ත්‍යාගයේ පුරුදු කරපු හිතක් තියෙනවා නම් පඤ්ඤා පරිභාවිතං චිත්තං හෝති. බොහෝ කාලයක් ප්‍රඥාව පුරුදු කරපු හිතක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ වගේ කෙනෙක් මරණයටපත් වුණාට පස්සේ ඒ කෙනාගේ කය කපුටු කාලදායි. කපුට කාල දාන්න පුළුවන්. ගිජුලිහිණුව කාල දාන්න පුළුවන්. ඒ වගේම සුනකයෝ කාල දාන්න පුළුවන්. හිවල්ලු කාල දාන්න පුළුවන්. නොයේක් සත්තු ඇවිල්ලා ඒ කය කාල දාන්න පුළුවන් කියනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා මහානාම ශ්‍රද්ධාව පුරුදු කරපු හිත සීලේ සුත ත්‍යාග ප්‍රඥා කියන සීක බල පුරුදු කරපු හිත උද්දංගාමී හෝති විශේෂගාමී උඩුගම් බලායයි. ඒ කියන්නේ දෙවියන් අතර උපදිනවා සුගතිය උපදින්න හේතු සකස් වෙලා තියෙන්නේ. සංස්කාර සකස් වෙලා තියෙන්නේ දෙවියන් අතර උපදින්න නැත්නම් සුගතියේ මිනිස්යන් අතර උපදින්න. බලන්න. ඒක හරි පුදුම දෙයක් පින්වත්නි. එහෙනම් බලන්න ඒ සුදුසුකම් තමයි සීක බල. සීක බල වඩලා තියෙන සීක බල පුරුදු කරන තියෙන සීක බල පුරුදු කරන කෙනාට ඒ කාන්තිම සුගතියේ උපදින්න වාසනාව තියෙනවා. සුගතියේ උපදීමේ වාග්ය තියෙනවා. එයා කරන ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වෙනවා. හරි ආශ්චර්යයි මේ ධර්මයේ බලන්න. එතකොට මේව මත පිහිටලා තමයි එතකොට ඒ ප්‍රාර්ථනා කළ යුත්තේ. ඒතර බුදුරජාණන් වහන්සේ බලන්න මේවා ඒ දේවල් ලබා ගන්න නම් මේ ප්‍රතිපදාව අනුගමනය කළ යුතුයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒතර බලන්න කෙනෙකුට කැමති නම් සහස්ස බ්‍රහ්ම ලෝකේ සහස්සී ලෝක ධාතුව මේ සහස්ස බ්‍රහ්මයා වෙලා උපදින්න. සහස්සී ලෝක ධාතුව තම චිත්ත බලයේ සහස්ති ලෝක ධාතුවට චිත්ත බලයේ පතුරවාගෙන ඉන්න මේ සහස්ස බ්‍රහ්මයා වෙලා උපදින්න කැමති නම් මේ බුදුරජාණන් වහන්සේ බලන්න ඒ වගේ මේ කෙනෙක් වෙලා උපදින්න කැමති නම් එයා මොකද්ද කළ යුත්තේ? හොඳට සීක බල පුරුදු කරලා එයා ඒ අනුව කටයුතු කරද්දී සීක බල හොඳට පුරුදු කරලා
ඒ විදිහට යා කටයුතු කරද්දී ඒ ප්‍රතිපදාවේ හැසිරෙනකොට ආනෙහි ඉපදෙන්න වාසනාව තියෙනවා. ඒ අරමුණ හිතින් හොඳට අදිෂ්ඨාන කරගෙන ඒකටම සිත ප්‍රගුණ කරමින් ඔහුගේ සංස්කාරයේ පැවැත්මද ඒ විදිහට හොඳට පුරුදු කළොත් නැත්නම් එහි උපදින විදිහට යා ප්‍රතිපදාවේ හැසිරීලා වාසය කරන කෙනෙකුට හොඳට යාට අවස්ථාව උදා වෙනවා ඒ බ්‍රහ්ම තත්ත්වේ ලබා ගන්න. ඒ බ්‍රහ්ම තත්ත්වේ ලබා ගන්න. බලන්න ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තමයි මේවා අපිට කියා දෙන්නේ ඒ දේවල් ඉෂ්ට සිද්ධ කරගන්නේ කොහොමද කියලා. ඉෂ්ට සිද්ධ කරගන්නේ කොහොමද කියලා. ඒ විතරක් නෙවෙයි බලන්න භාගතුන් වහන්සේ වදාලා ද්විසහස්ස බ්‍රහ්මයා වෙලා, තිසහස්ස බ්‍රහ්මයා වෙලා, චතුසහස්ස බ්‍රහ්මයා වෙලා, පංචසහස්ස බ්‍රහ්මයා වෙලා උපදින්න නැත්තම් අර විදිහටම සීක බල මත පිහිටලා එයා ප්‍රාර්ථනා කරලා ඒ අනුව ප්‍රතිපදාවේ හැසිරීලා වාසය කරන කෙනෙකුට ඒ සංස්කාර සකස් වෙනවා ඒ තත්ත්ව ලබා ගන්න. ඒ අරමුණ ඉෂ්ට කරගන්න ඒ තැන්වල උපදින්න අවස්ථාව උදා වෙනවා. අවස්ථාව උදා වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ බලන්න මේ විදිහට දසසහස්ස බ්‍රහ්මයා වෙලා දසසහස්සී ලෝක ධාතුවටම බලයේ පතුරවන දසසහස්ස බ්‍රහ්මයා වෙලා උපදින්න කැමති කෙනෙකුට එයත් කල යුත්තේ මනාකොට සීක බල පුරුදු කිරීම. සද්ධා සීල සුත්ත ත්‍යාග ප්‍රඥාන සීක බල හොඳට පුරුදු කරලා එයා වාසය කරලා එයා හිතින් අදිෂ්ඨාන කරමින් ඒ දසසහස්ස බ්‍රහ්මයා වෙලා උපදින්න එයා කැමැත්ත උපදවාගෙන ප්‍රතිපදාවේ හැසිරෙනවා. ආනේ කෙනාට ඒ අවස්ථාව උදා වෙනවා. ඒ අවස්ථාව උදා වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ නොඒක ආකාරයෙන් මේ විදිහට මේ දේවල් ලබා ගන්න ආකාරයේ මේ සංඛාර උප්පත්ති සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශාසනයේ භික්ෂුව ශ්‍රද්ධාවෙන්, සීලෙන්, සුතෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් යුක්ත වෙලා, සීක බල ධර්මයෙන් යුක්ත වෙලා ඔහුට මේ වගේ අදහසක් ඇති වෙනවා. අනේ මටත් ආශ්‍රවයන් ඡය කරලා අනාශ්‍රව වූ චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේම විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගෙන වාසය කරන්න ඇත්තම් කියලා කෙනෙක් හිතනවා නම් ඒ කෙනාටත් අවස්ථාව උදා වෙනවා. ආශ්‍රව ඡය කරලා අරහත්ත්වයටපත් වෙලා කීනාශ්‍රව ස්වභාවයටපත් වෙලා ආය කවදාවත් උපදින්නේ නැති ස්වභාවයටපත් වෙලා පිරිනිවන් පායමට පිරිනිවන හිතක් හදාගන්න උතුම් අරහත්ත්වයටපත් වෙච්ච කීනාශ්‍රව වූ පිරිනිවන් පාන හිතක් හදාගන්න එයාට වාසනාව උදා වෙන්නෙත් එහෙනම් සීක බල නිසා. සීක බල නිසා. සීක බල මත පිහිටලා මනාකොට ධර්මයේ හැසිරෙන කෙනෙකුට ලැබෙන විපාකේ තමයි මේ ජීවිතේම රාග දේශ මොහ දුරු කළා උතුම් වූ නික්ලේශී භාවයට පත් කරගන්න වාසනාව උදා වෙනවා. ඊළඟ ඒට අනුව සංස්කාර සකස් වෙනවා. හරි පුදුමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. ඉතින් ඒ නිසා පින්වත්නි මේ උතුම් ධර්මයේ හොඳට අපි අහනකොට අපි ඒ දේවල් ලබා ගන්න කැමති නම් අපි මේ සුදුසුකම් හදා ගන්න ඕනේ. ඒ තමයි සීක බල, ශ්‍රද්ධා, සීල, සුත්ත ත්‍යාග ප්‍රඥා. මෙන්න මේ සීක බල මත පිහිටලා අපි ප්‍රාර්ථනා කරොත් ඒ ප්‍රාර්ථනාවන් ඒකාන්තයෙන්ම ඉෂ්ට සිද්ධ කරගන්න අපිටත් වාසනාවන් උදා වෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි ඔබ අප සියලු දෙනාට මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම ගෞතම බුදු ශාසනය අවබෝධ කරගන්න මේ උතුම් දහම් කාරණා උපකාර වේවා. සාදු සාදු සාදු. රැස්කර උදාහර පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ සතුට හිතින් මේ පින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂින් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩිත්වා. ශ්‍රද්ධා සීල සෘත ත්‍යාග ප්‍රඥා යන සීක බල ධර්මයන්ගෙන් වැඩිත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ කරගන්න මේ උදාහර පුණ්‍ය ධර්මයන් එක ලෙස උපකාර වේවා. සාදු සාදු සාදු. රැස්කරගත් සියලු පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. මේ පරිලෝකීය පියාණන්ට මේ පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙන මේ පින්වත් පිරිස දායකත්වයේ දරූ උදව් උපකාර කරපු සියලු දෙනා නමින් මේ පරිලෝකීය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරිලෝක ජීවිතයේ සැපවත් වේවා, සුවපත් වේවා, සාපිපාසාදී දුක් පීඩා දුර වේවා. නුදුරු භවයකදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් එක ලෙස උපකාර වේවා. සාදු
සාදු සාදු. ඒ වගේම රැස් කර සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායු සැප සම්පත් ලබත්වා. ඒ වගේම මහමෙවුන අසපවාසී සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. රටවාසී ලෝවාසී පිළිවෙත් පුරන සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාට පැවිදි අපේක්ෂක දරු දැරියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ කරගන්න මේ උදාාර පුණ්‍ය ධර්මයන් එක ලෙස උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. දායකත්වයේ දරූ පින්නතුන්ට එම පවුල් වල සියලු දෙනාට උදව් උපකාර කරපු සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකින්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා රූපවාහිනියේ සේවය කරන ඒ කාර්ය මණ්ඩලයේ සියලුම දරු දැරියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ කරගන්න මේ උදාාර පුණ්‍ය ධර්මයන් එක ලෙස උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. අද දින අයන් වස්සාන කාලෝ සදහම් දේශනාව සඳහා දායකත්වයේ දරන නොම්බර් 3 මහගෙදර කතරගමයන් ලිපිනේ පදිංචි පින්වත් එම්.එම්. අමිල නුවන් මොනසිංහ මහත්මයා ඇතුළු පවුලේ සෑම දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායු සැප සම්පත් ලබත්වා. ඒ පින්නතුන් කරන ධාර්මික රැකිරක්ෂා කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්වපකාරයෙන්ම සාර්ථක වේවා. චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ කරගන්න මේ උදාාර පුණ්‍ය ධර්මයන් එක ලෙස උපකාර වේවා. සාදු සාදු සාදු. නිවසල සිට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන දැක බලා සතුටු වන ඔබ සෑම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ සියලු දෙනාටද මේ උදාාර පුණ්‍ය ධර්මයන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම උපකාර වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.